ගෝවන් දරුවනි. 10 ශ්‍රේණිය ප්‍රවේණි විද්‍යාව පාඩමේ දෙවන කොටස සඳහා අද ඔබ සම්බන්ධ වී සිටිනවා. අද දවසේ අපි මේ පාඩම ඔස්සේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා ආවේනිය පිළිබඳ මෙන්ඩල් විසින් සිදු කරන ලද පරීක්ෂණ මොනවාද යන්න. ඒ වගේම ප්‍රවේණි විද්‍යාවේ මූලික සංකල්ප පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. හොඳයි දුවේ පුතේ. අපි එහෙනම් ආරම්භ කරමු මෙන්ඩල් විසින් සිදු කරන ලද පරීක්ෂණ කුමන ආකාරයෙන්ද සිදු කළේ? එම පරීක්ෂණවල පියවර කුමක්ද යන්න අපි අද කතා කරමු. ඊට ප්‍රථම ප්‍රවේණි විද්‍යාව පළවෙනි කොටසේදී අපි සාකච්ඡා කරන ලද කරුණු කිහිපයක් ඔබට ආවර්ජනය කරන්නට මම කැමැතියි. මෙන්ඩල් විසින් ගෙවතුමෑ ශාකය තෝරා ගනු ලැබුවා. ගෙවතුමෑ ශාකය තෝරා ගැනීමට විශේෂ හේතු ගණනාවක් තිබුණා. අපි මේ හේතු ඉතා කෙටියෙන් ආවර්ජනය කරමු. පහසුවෙන් වගා කළ හැකි වීම, කෙටි කලකින් ඵලදාව ලබාගත හැකි වීම, නොමුහුම් ශාක ලබාගත හැකි වීම, පහසුවෙන් හඳුනාගත හැකි පරස්පර ලක්ෂණ යුගල් තිබීම, ඒ වගේම ස්වාභාවිකව ස්වපරාගණය සිදුවීමත් අවශ්‍ය අවස්ථාවලදී පරපරාගණය කළ හැකි වීම සහ පරපරාගණය තුළින් ඊළඟ පරම්පරාව සරුජනිතයෙන් වීම. මේ නිසා මෙන්ඩල්ට හැකියාව ලැබුණා සරුජනිතයෙන් සමග පරම්පරාව ඉදිරියට යන්න. ලක්ෂණ කුමන ආකාරයෙන් වෙනස් වූයේද යන්න අවබෝධ කර ගැනීමට අවස්ථාවක් ලැබුණා. හොඳයි දරුවනි. අපි බලමු මෙන්ඩල් තමන්ගේ පරීක්ෂණයේ පියවර කුමන ආකාරයෙන්ද සිදු කළේ යන්න. පළමුවෙන් අපි දන්නවා දරුවනේ පරීක්ෂණය කිරීම සඳහා නොමුහුම් ශාක පරම්පරාවක් අවශ්‍යයි. මෙන්ඩල් පළමුවෙන්ම සිදු කළේ හඳුනා ගන්නා ලද ලක්ෂණයක් සඳහා පරස්පර ලක්ෂණ යුගල සහිත නොමුහුම් ශාක පරම්පරාවක් වගා කිරීම, බෝ කර ගැනීම. ප්‍රවේණි විද්‍යාවේදී දෙමාපිය පරම්පරාව ලෙස හඳුන්වනවා. ඒ වගේම අපි ප්‍රවේණි විද්‍යාවේදී එය සංකේතවත් කරනවා කැපිටල් P අක්ෂරයෙන්. උදාහරණයක්ත් අපි මේ සමගම සාකච්ඡා කරමු. උදාහරණයක් ලෙස ශාක කඳේ උස ගෙවතුමෑ ශාකයේ ශාක කඳේ උස සඳහා වන පරස්පර ලක්ෂණය මෙන්ඩල් විසින් තෝරා ගන්නවා. ඒ සඳහා සිදු කරන පියවර මෙහිදී අපි සාකච්ඡා කරමු. මෙන්ඩල් තම පරීක්ෂණයේ දෙවන පියවර ලෙස යොදාගත්තේ තෝරා ගන්නා ලද පරස්පර ලක්ෂණ සහිත නොමුහුම් ශාක කෘත්‍රිමව පරපරාගණය කිරීම. මෙහිදී සිදු කරන ලද්දේ එක් නොමුහුම් ශාක පරම්පරාවක්. උදාහරණ ලෙසගත් උස ශාක පරම්පරාවේ පුෂ්පයේ කලංකය මත මිටි ශාක පරම්පරාවේ පුෂ්පයක පරාග තැන්පත් කිරීම. අපි දන්නවා දරුවනේ ගෙවතුමෑ ශාකය ස්වාභාවිකව ස්වපරාගණය දක්වන. මේ නිසා පුෂ්පය පරිණත වීමට ප්‍රථමයෙන් තෝරා ගන්නා ලද ශාකයේ පුෂ්පයේ පරාග දාන ඉවත් කිරීම සිදු කරනවා. මේට හේතුව තමයි අපි දන්නවා ස්වාභාවිකව පරාග දානි පරිණත වුණොත් ස්වපරාගණය සිදු වෙනවා. මේ නිසා පරාග දානි ඉවත් කර පසුව පරිණත ශාකයක උදාහරණයට ගත් මිටි ශාකයේ පරාග උස ශාකයේ පුෂ්පයේ කලංකය මත තැන්පත් කිරීම. මෙය ඒ ආකාරයෙන්ම මිටි ශාකය සඳහාත් සිදු කළා. මෙහිදී පරාගණයෙන් පසු සෑදුණු ඊළඟ පරම්පරාව පරාගණයෙන් සෑදුණු කරල් වලින් ලබා ගන්නා ලද බීජ රෝපණය කර ලබා ගන්නා පළමු දරු පරම්පරාව අපි ප්‍රවේණි විද්‍යාවේදී හඳුන්වනවා F1 පරම්පරාව ලෙස. මෙන්ඩල් ලද නිරීක්ෂණය තමයි සියලුම ශාක උස ශාක වීම. හතරවන පියවර ලෙස මෙන්ඩල් සිදු කරේ පළමු දරු පරම්පරාවේ ශාක F1 ශාක ස්වපරාගණය වීමට ඉඩ හැරීම. ඉන්පසු හටගන්නා බීජ ප්‍රරෝහණය කර ලබා ගන්නා පරම්පරාව අපි හඳුන්වනවා දෙවන දරු පරම්පරාව
ප්‍රවේණි විද්‍යාවේදී අප එය සංකේතවත් කරනවා F2 පරම්පරාව ලෙස. මෙහිදී මෙන්ඩල් අද පිළිතුර වුණේ උස ශාක 787කට මිටි ශාක 277ක්. මෙම මෙන්ඩල්ගේ නිරීක්ෂණය මෙම සංඛ්‍යාත්මක අගයන් ආසන්න අනුපාතයකට සකස් කළ විට එය 3ට 1ක අනුපාතයක් දක්නට ලැබුණා. මෙන්ඩල් මේ පිළිබඳව අදහස් දැක්වුවා. මෙන්ඩල්ගේ මෙම නිරීක්ෂණය තුළින් මෙන්ඩල් හඳුනාගත්තා ගැටලුව. කුමක්ද ගැටලුව? F1 පරම්පරාවේදී උස ලක්ෂණ පමණක් දැర్శණය වුණා. ඒ වගේම මිටි ලක්ෂණය ප්‍රකාශ වුණේ නැහැ. මෙන්ඩල් මේ සඳහා පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළා. මව්පිය පරම්පරාවේ ලැබුණු උස ලක්ෂණය ප්‍රමුඛ වී මිටි ලක්ෂණය යටපත් වීම. ප්‍රමුඛ ලක්ෂණය විසින් මිටි ලක්ෂණය යටපත් වී. ප්‍රවේණි විද්‍යාව අපි මේ හඳුන්වනවා ප්‍රමුඛ ලක්ෂණය. එක් ලක්ෂණයක් යටපත් වෙනවා, එක් ලක්ෂණයක් ප්‍රකාශ වෙනවා. ප්‍රකාශ වන ලක්ෂණය අපි ප්‍රමුඛ ලක්ෂණය ලෙස හඳුන්වන අතරම ප්‍රමුඛ ලක්ෂණය විසින් යටපත් කරන ලද ලක්ෂණය අපි හඳුන්වනවා දරුවනේ නිලීන ලක්ෂණය ලෙස. මෙහිදී ප්‍රමුඛ ලක්ෂණය වන්නේ උස ලක්ෂණය. උස ලක්ෂණය විසින් මිටි ලක්ෂණය යටපත් කරන නිසා නිලීන ලක්ෂණය ලෙස අපි හඳුනා ගන්නවා මිටි ලක්ෂණය. මේ ආකාරයෙන් මෙන්ඩල් විසින් තම පරීක්ෂණයේදී එක් වරකට එක් පරස්පර ලක්ෂණ යුගලක් පමණක් යොදාගෙන තම පරීක්ෂණ කටයුතු සිදු කළා. ඒ නිසා අපි ප්‍රවේණි විද්‍යාවේදී මේ හඳුන්වනවා ඒකාංග මුහුමක් ලෙස. හොඳයි, අපි බලමු මෙන්ඩල් විසින් සිදු කරන ලද තවත් එවැනි පරස්පර යුගලක් යොදාගෙන සිදු කරන ලද පරීක්ෂණයක් පිළිබඳව. මෙහිදී මෙන්ඩල් යොදාගත්තේ පුෂ්පයේ වර්ණය යන ලක්ෂණය. දම් පැහැති පුෂ්ප සහිත නුමුහුම් ශාක පරම්පරාවක් සුදු පැහැති පුෂ්ප සහිත නුමුහුම් ශාක පරම්පරාව අතර මුහුමෙන් ලබා ගන්නා ලද F1 පරම්පරාව දම් පැහැති පුෂ්ප දරුවා. එයින් අපට පැහැදිලි වෙනවා දම් පැහැති පුෂ්ප දරනවා යන්නේ සුදු පැහැති පුෂ්ප දැරීමේ ලක්ෂණය යටපත් වී ඇති බව. එයින් ප්‍රමුඛ ලක්ෂණය වන්නේ දම් පැහැති පුෂ්ප දැරීම. F1 පරම්පරාවේ ස්වපරාගණයෙන් පසුව ලබා ගන්නා ලද F2 පරම්පරාවේ නිරීක්ෂණ ඔබට දැන් දකින්නට පුළුවන්. මෙහිදී ප්‍රමුඛ ලක්ෂණය 705ක් ලැබෙන විට සංඛ්‍යාත්මකව නිලීන ලක්ෂණය 224ක් ආසන්න අනුපාතය 3ට 1ක්. ප්‍රමුඛ ලක්ෂණය 3ක් සහ නිලීන ලක්ෂණ 1ක් ආකාරයෙන් සංඛ්‍යාත්මක අගයක් මෙන්ඩල්ට තම පරීක්ෂණයේදී ලැබුණා. මෙන්ඩල් තමන්ගේ පරීක්ෂණයේදී පරස්පර ලක්ෂණ යුගල් 7ක් භාවිතා කළා. ඔබට රූපරාමුවෙන් දැකගත හැකි මෙන්ඩල් භාවිතා කරන ලද අනෙකුත් පරස්පර ලක්ෂණ සඳහා ලැබුණු ප්‍රතිඵල ලැයිස්තු. ඒ සෑම අවස්ථාවකදී ඔබට පෙනෙනවා F1 පරම්පරාව පෙන්වන්නේ ප්‍රමුඛ ලක්ෂණය. නිලීන ලක්ෂණය යටපත් වී ඇති බවත් F2 පරම්පරාවේදී අඩු සංඛ්‍යාවක් ලෙස නිලීන ලක්ෂණය නැවත ඉදිරිපත් වී ඇති බව ඔබට පේනවා. ප්‍රමුඛ ලක්ෂණයත් නිලීන ලක්ෂණයත් අතර අනුපාතය 3ට 1ක් ලෙස මේ සෑම අවස්ථාවකදීම මෙන්ඩල් දුටුවා. මෙන්ඩල්ට මෙය ගැටලුවක්. ඔබත් විද්‍යාඥයෙක් ආකාරයෙන් කල්පනා කළොත් ඔබටත් දැනෙනවා ඇයි ප්‍රමුඛ ලක්ෂණ 3කට නිලීන ලක්ෂණ 1ක් ආකාරයෙන් ලැබුණේ කියලා. මෙන්ඩල් මෙන්න මේ ආකාරයෙන් මෙය පැහැදිලි කරනවා. එක් ලක්ෂණයක් තීරණය කිරීම සඳහා අංශුමය සාධක දෙකක් බලපාන බව. මේ අංශුමය සාධක ප්‍රමුඛ සාධකය ප්‍රමුඛ ලක්ෂණය සඳහා ඉවහල් වන අංශුමය සාධකය ප්‍රමුඛ සාධකය ලෙස මෙන්ඩල් හඳුන්වා දෙනවා. ඒ වගේම නිලීන ලක්ෂණය සඳහා වන අංශුමය සාධකය නිලීන සාධකය ලෙස හඳුන්වා දෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ප්‍රමුඛ සාධකය උස, ඒ සඳහා ප්‍රමුඛ සාධකය වන්නේ උස සාධකය, නිලීන ලක්ෂණය මිටි නම් නිලීන සාධකය වන්නේ මිටි සාධකය,
මේදී සිදුවන්නේ දරුවනේ ප්‍රමුඛ සාධකය මගින් නිලීන සාධකය යටපත් කිරීම. එමගින් ප්‍රමුඛ සාධකය ඊළඟ පරම්පරාවේදී ප්‍රකාශ වනවා. අපි තව උදාහරණ කීපයක් දෙස යොමු වෙමු. ඔබ රූපරාමෝ දෙස යොමු වන විට ඔබට දකින්න ලැබෙනවා ජීවියා සතු සාධක. ඒ වගේම එම සාධක එකතු වීමෙන් ජීවියා පෙන්වන ලක්ෂණය. මේදී ඔබ දකිනවා ප්‍රමුඛ සාධකය සහ ප්‍රමුඛ සාධකය මෞපිය පරම්පරාවෙන් එක් පරම්පරාවකින් ප්‍රමුඛ සාධකයක් අනිත් පරම්පරාවෙන් ප්‍රමුඛ සාධකයක් ලැබුණොත් ඉදිරිපත් වන ලක්ෂණය වන්නේ ප්‍රමුඛ ලක්ෂණය. මේදී උදාහරණ ලෙස මා යොදාගත්තේ උස ලක්ෂණය. උස ලක්ෂණය ප්‍රමුඛ නිසා උස ලක්ෂණ සහිත සාධක දෙකක් එක් වූ විට ප්‍රමුඛ ලක්ෂණය වන උස ලක්ෂණය නිරූපණය වෙනවා. ඒ වගේම ප්‍රමුඛ සාධකයක් සහ නිලීන සාධකයක් එක් වූ විට උස සඳහා මෙය සැලකුවොත් උස සාධකය සහ මිටි සාධකය. මිටි සාධකය නිලීන නිසා යටපත් වී උස සාධකයම ප්‍රකාශ වෙනවා. හොඳයි දරුවනි. එසේනම් මිටි සාධක දෙකක් එකතු වුණොත් මිටි සාධක දෙකක් එක් වූ විට යටපත් වීම සඳහා සාධකයක් නොමැති නිසා ප්‍රකාශ වන්නේ මිටි ලක්ෂණයමයි. මේයින් ඔබට පේනවා යම් කිසි ලක්ෂණයක් සඳහා අංශුමය සාධක දෙකක් එක්වීම අවශ්‍ය බව. මේ අංශුම සාධක දෙක සංයෝජනයෙන් තමයි ලක්ෂණයක් ඉදිරිපත් වන්නේ. හොඳයි දරුවනි. අපි මේ මෙන්ඩල්ගේ පරීක්ෂණ තුලින් ලබාගත් දැනුමත් සමගම යොමු වෙමු ප්‍රවේණි විද්‍යාව සංවර්ධනයේදී ප්‍රවේණි විද්‍යාව තුල දක්නට ලැබෙන මූලික සංකල්ප දෙස. ප්‍රවේණි විද්‍යාවේ මූලික සංකල්ප යටතේ අපි පළමුවෙන් කතා කරනවා ආවේනිය පිළිබඳ ඥානමය සංකල්පය. මෙන්ඩල් අපට විධිමත් පරීක්ෂණ මගින් පැහැදිලි කර ලබා දුන් පිළිතුරු වලට අනුව අපි දකිනවා අංශුමය සාධක දෙකක් ඉවහල් වුණා ලක්ෂණයක් ඉදිරිපත් වීමට. අද අපි මෙම අංශුමය සාධක දෙක හඳුන්වනවා ඥාන ලෙස. ප්‍රවේණ විද්‍යාවේ මූලික සංකල්පත් සමග අපි මින් ඉදිරියට කතා කරන්නේ අංශුමය සාධකය ලෙස නොව ඥානය ලෙස. එසේනම් ප්‍රමුඛ ඥානය සහ නිලීන ඥානය. උදාහරණ කීපයක් අපි සලකා බලමු. බීජයේ හැඩය. බීජයේ හැඩය සම්බන්ධ මෙන්නල්ට ලැබුණු නිරීක්ෂණ අනුව වටකුරු බීජ සහිත ලක්ෂණය ප්‍රමුඛ වී ඇත. එසේනම් අපි ප්‍රමුඛ සාධකය වන අපි හඳුන්වනවා ප්‍රමුඛ ඥානය. ප්‍රමුඛ ඥානය අපි හැඳින්වීම සඳහා භාවිතා කරන්නේ කැපිටල් අක්ෂරයක්. ඔබට එමනම් දකින්නට පුළුවන් වටකුරු බීජ සඳහා අදාළ වන ඥානය කැපිටල් R අක්ෂරයෙන් අපි හඳුන්වනවා. එසේම එයින් යටපත් වන ලක්ෂණය නිලීන ලක්ෂණය සඳහා හේතු වන ඥානය ප්‍රමුඛ ඥානය හඳුන්වන අක්ෂරයේ සිම්පල් අක්ෂරයෙන් හඳුන්වනවා. හොඳයි අපි බලමු එහෙනම් බීජයේ වර්ණය සම්බන්ධයෙන්. බීජයේ වර්ණය සම්බන්ධයෙන් ප්‍රමුඛ ලක්ෂණය උනේ කහ පැහැති බීජ දැරීම. කැපිටල් Y අක්ෂරයෙන් සංකේතවත් කරන අතරම කොළ පැහැති බීජ දැරීම සිම්පල් Y අක්ෂරයෙන් අපි සංකේතවත් කරනවා. එසේම උස පිළිබඳ ඥානය උස කඳක් සහිත ලක්ෂණය ප්‍රමුඛයි. එම නිසා උස සඳහා කැපිටල් T ද මිටි ලක්ෂණය සඳහා හේතු වන ඥානය නිලීන ඥානය සිම්පල් T වලින්ද අපි සංකේතවත් කරමු. හොඳයි දරුවනි. අපි දන්නවා මෙම ඥානවල සංයෝජනයේ නිසා තමයි ලක්ෂණයක් ඇතිවන්නේ. මේ ලක්ෂණය සඳහා හේතු වන ඥානවල සංයෝජනවල එකතුව අපි හඳුන්වනවා ඥාන ප්‍රකාශය ලෙස. එසේනම් ඔබට දකින්නට පුළුවන් උදාහරණයක් ලෙස ගෙවතුමෑ ශාකය සැලකුවොත් ගෙවතුමෑ ශාකයේ බීජයේ හැඩය දරන ලක්ෂණය සඳහා ඥාන ප්‍රකාශනය වන්නේ මේ සඳහා පැවතිය හැකි සියලුම ඥාන සංයුතීන් පරස්පර ලක්ෂණ වලට හේතු වන සියලුම ඥාන සංයුතීන් අපි ඥාන ප්‍රකාශනය ලෙස සැලකමු. එසේනම් ප්‍රමුඛ ඥාන දෙක එකතු වීම සංයෝජනය වීම කැපිටල් R ප්‍රමුඛ ඥානය සහ නිලින ඥානය සංයෝජනය කැපිටල් R සහ සිම්පල් R
එසේම නිලීන ජාන යුගලයේ සංයෝජනය සිම්පල් ආර් ලෙස අපි හඳුන්වනවා. හොඳයි අපි බලමු එහෙනම් බීජයේ වර්ණය සම්බන්ධයෙන් සැලකීමේදී ඔබට දක්නට ලැබෙනවා ප්‍රමුඛ ජාන සංයෝජනයක්, ප්‍රමුඛ සහ නිලීන ජාන සංයෝජනයත්, නිලීන ජාන යුගල සංයෝජනයත්. මේ ආකාරයෙන් උස capital T, simple T, ඒ වගේම ප්‍රමුඛ ජානය සහ නිලීන ජාන එකතු වූ අවස්ථාව capital T, simple T. මෙයින් ජාන ප්‍රකාශනය තුලින් දරුවනේ පැහැදිලි වන්නේ යම්කිසි ලක්ෂණයක් සඳහා හේතු විය හැකි සියලුම ජාන සංයෝජනයන්. මේ ජාන සංයෝජනයන් දෙස ඔබ බලන විට දරුවනේ ඔබට පැහැදිලි වෙනවා මෙහි සමාන ජාන පවතින අවස්ථාව. ජාන සංයෝජනයේ සමාන ජාන යුගලක් සංයෝජනය වී ඇති අවස්ථාව. හොඳයි දරුවනේ. අපි බලමු එහෙමනම් මෙම ජාන සංයෝගත් සමග ප්‍රකාශ වන ලක්ෂණය කුමක්ද කියලා. යම්කිසි ජීවියෙකුගේ බාහිරයෙන් ප්‍රකාශ වන ලක්ෂණය අපි හඳුන්වනවා රූපානුදර්ශය ලෙස. එහෙනම් ගෙවතුමෑ ශාකයේ උදාහරණයට ගත් විට බීජයේ හැඩය සඳහා පරස්පර ලක්ෂණ යුගලක් අපට දක්නට ලැබෙනවා. මේ පරස්පර ලක්ෂණ යුගල ඔබට රූපරාමුවෙන් දකින්නට පුළුවනි වටකුරු බීජ සහ හැකිලුණු බීජ. හොඳයි දරුවෝ අපි තවත් උදාහරණයකට යමු. බීජයේ වර්ණය. ඔබ දැන් රූපරාමුව තුල දකිනවා බීජයේ වර්ණය සඳහා වන පරස්පර ලක්ෂණ යුගල. එසේනම් මෙම ලක්ෂණ යුගල තමයි රූපානුදර්ශය වන්නේ. බීජයේ වර්ණය සඳහා කහ පැහැති බීජ සහ කොළ පැහැති වර්ණයේ සහිත බීජ. එහෙනම් බීජයේ වර්ණයට හේතු වන ජාන සංයුතින් මගින් ලබා දෙන වර්ණ දෙකක් තමයි අපට දක්නට ලැබෙන්නේ. හොඳයි දරුවනේ අපි බලමු ගෙවතුමෑ ශාකයේ කඳේ උස සම්බන්ධයෙන්ුත් ලක්ෂණ දෙකක් තමයි අපට දක්නට ලැබුණේ. උස කඳක් සහිත ගෙවතුමෑ ශාක සහ මිටි කඳක් සහිත ගෙවතුමෑ ශාකය. ඒ වගේම ගෙවතුමෑ ශාකයේ පමණක් නෙවෙයි මිනිසා තුල වුණත් මේ ලක්ෂණ අපට දක්නට ලැබෙනවා. අපි බලමු මිනිසාගේ හිසකෙස්වල ස්වභාවය. බොකුටු හිසකෙස් සහ දිගට හිසකෙස්. එහෙනම් අනාවරණය කරගෙන තිබෙන පරිදි බොකුටු හිසකෙස් ලක්ෂණයත් දිගට හිසකෙස් ලක්ෂණයත් රූපානුදර්ශය ලෙස සලකන්නට පුළුවන්. හොඳයි දරුවනේ. ඊළඟට මෙම රූපානුදර්ශය ඇතිවීම සඳහා ගෙවතුමෑ ශාකය තුල තිබිය යුතු ජාන සංයුතිය ජාන සැකස්ම යුගල වී ඇත්තේ කුමන ජාන දෙකක්ද යන්න අපි හඳුන්වනවා ප්‍රවේණි දර්ශය ලෙස. හොඳයි ඔබට පෙනෙනවා වටකුරු බීජ සඳහා ප්‍රවේණි දර්ශය capital R සහ capital R ඊළඟ සංයෝජනය capital R සහ simple R. මෙහිදී ප්‍රමුඛ ලක්ෂණය ප්‍රකාශ වීම සඳහා දරුවනේ ජාන සංයෝජන දෙකක් පවතිනවා. එය අපි වටකුරු බීජය සඳහා වන ප්‍රවේණි දර්ශය ලෙස හඳුනා ගන්න. එහි නිලීන ලක්ෂණය වන්නේ හැකිලුණු බීජ. හැකිලුණු බීජ සඳහා ජාන සංයෝජන එකක් අපට දක්නට ලැබෙනවා. හොඳයි අපි බැලුවොත් ශාක කඳේ උස යන්නෙන් අදහස් වන්නේ ප්‍රමුඛ ලක්ෂණය. ප්‍රමුඛ ලක්ෂණය සඳහා ජාන සංයෝජන දෙකක්. ප්‍රමුඛ ජාන දෙක එකතු වීමෙන් හැදෙන සංයෝජනයත් ප්‍රමුඛ ජානය සහ නිලින ජානය එක්වීමෙන් හැදෙන සංයෝජනයත් හේතු වෙනවා. එසේනම් උස ලක්ෂණය සඳහා වන ජාන සංයුතිය ප්‍රවේණි දර්ශය capital T සහ capital T simple T ආකාරයෙන් අපට හඳුන්වා දෙන්න පුළුවන්. මෙහිදී අපි දුටුවා ජාන සංයෝජනය වන විට සමාන ජාන සංයෝජනය වීම. අපි සමාන ජාන සංයෝජනය වීම හඳුන්වනවා සමයුග්මක අවස්ථාවක් ලෙස. එසේනම් උස සඳහා ලක්ෂණය උදාහරණය ලෙස ගතහොත් සමයුග්මක උස ප්‍රමුඛ ජානය එකතු වී ජාන දෙකම සංයෝජනය වීමෙන් හැදෙන අවස්ථාව සමයුග්මක උස ලෙස හඳුන්වනවා. එසේනම් උස ප්‍රකාශ වන ජානය ඔබ දුටුවා
කැපිටල් T. එහෙනම් කැපිටල් T දෙකක් එකතු වීමෙන් සමයුග්මක අවස්ථාවක උස ලක්ෂණය ප්‍රකාශ වෙනවා. එසේම කැපිටල් T සහ සිම්පල් T උස ලක්ෂණය අදාළ ප්‍රමුඛ ජානයත් නිලීන ලක්ෂණය සඳහා වන ජානයත් එක්වීමෙන් සෑදෙන අවස්ථාව මෙම සංයෝජනය අපි හඳුන්වනවා විෂම යුග්මක අවස්ථාවක් ලෙස. විෂම යුග්මක අවස්ථාවකදී සෑම විටම දරුවනේ නිලීන ජානයේ යටපත් වී ප්‍රමුඛ ජානය ඉස්මතු වන නිසා ප්‍රකාශ වන්නේ ප්‍රමුඛ ජානයට අදාළ ලක්ෂණය. මෙහිදී නම් උස ගෙවතු මෑ ශාකය. එසේනම් මිටි ශාක කඳ සඳහා වන ප්‍රවේණි දර්ශය සැලකීමේදී එහිදී ඔබට දක්නට ලැබෙන්නේ නිලීන ජාන දෙකක එකතුව නිසා සෑදෙන ජාන සංයෝජනයක්. ජාන දෙකම සමාන නිසා මේ අවස්ථාව අපි හඳුන්වනවා සමයුග්මක අවස්ථාවක් ලෙස. හොඳයි දරුවනේ, මේ ප්‍රවේණි දර්ශය ඇති කිරීම සඳහා එසේම මෙම ලක්ෂණ ඊළඟ පරම්පරාව වෙත ගෙන යාම සඳහා හේතු වන ද්‍රව්‍ය පිළිබඳව අපි ප්‍රවේණි විද්‍යාවේදී කතා කරමු. ප්‍රවේණි ද්‍රව්‍යයේ ස්වභාවය සහ ජාන. ප්‍රවේණි ද්‍රව්‍ය වෙන්නේ දරුවනේ ඔබේ මතකය ගෙන යන්නට 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම වෙස්. ජීවයේ රසායනික පදනම. ජීවයේ රසායනික පදනම පාඩමේදී ඔබ අධ්‍යයනය කළා ප්‍රවේණි ද්‍රව්‍ය වශයෙන් නියුක්ලියික් අම්ල. එහිදී ඔබ අධ්‍යයනයට හසුවන්නට ඇති ඒ අමතර දැනුම සඳහා ලබා දී තිබූ කොටසේදී මෙම නියුක්ලියික් අම්ලය සඳහා වන රසායනික සංයෝජනය. නියුක්ලියික් අම්ලයක් යනුවෙන් හඳුන්වන්නේ බහු අවයවිකයක්. මේ බහු අවයවිකය සෑදීම සඳහා අවශ්‍ය වන ඒකකය නියුක්ලියෝටයිඩය ලෙස හඳුන්වනවා. නියුක්ලියෝටයිඩය උප ඒකක 3කින් සමන්විතයි. ඔබ රූපරාමෝ දෙස යොමු වෙන්න ඔබට දකින්නට ලැබෙනවා මෙම උප ඒකක 3. ෆොස්ෆේට් කාණ්ඩයක්, පෙන්ටෝසීනි කාණ්ඩයක් සහ නයිට්‍රජනීය භස්ම කාණ්ඩයක්. මේ ආකාරයෙන් බහු අවයවීකරණය වීමෙන් නියුක්ලියික් අම්ල වර්ග දෙකක් නිෂ්පාදනය වෙනවා. ඩියොක්සි රයිබෝ නියුක්ලියික් අම්ලය සහ රයිබෝ නියුක්ලියික් අම්ලය. රයිබෝ නියුක්ලියික් අම්ලය දක්නට ලැබෙන්නේ දරුවනේ නොදියුණු ජීවීන් තුල. වෛරස් වැනි නොදියුණු ජීවීන් තුල තමන්ගේ ප්‍රවේණි ද්‍රව්‍ය තමන්ගේ ලක්ෂණ ඉදිරියට ගෙන යාම සඳහා RNA භාවිතා වුණත් දියුණු ජීවීන් තුල භාවිතා වන්නේ DNA. හොඳයි දරුවනේ, අපි බලමු DNA දාමාකාර ව්‍යුහයක් සහිත අණුවක් ඔබට පෙනෙනවා භස්ම මගින් එකට සම්බන්ධ වූ DNA දාම යුගලක්. DNA පවතින්නේ ද්විත්ව දාමයක් ආකාරයේ. ද්විත්ව දාමයේ පවතින ආකාරය හඳුන්වනවා ද්විත්ව හෙලික්සීය ව්‍යුහය කියලා. මේ ව්‍යුහය ලෝකයට හඳුන්වා දුන්නේ දරුවනේ වොට්සන් සහ ක්‍රීක් යන විද්‍යාඥයින් දෙපළ. මේ සඳහා එම විද්‍යාඥයින් දෙපළට නොබෙල් ත්‍යාගය පවා හිමි. ඉතා විශිෂ්ට සොයා ගැනීමක් වුණා මෙය. ඔබ දකිනවා DNA දාමයේ ද්විත්ව හෙලික්සීය හැඩය. මේ DNA දාම දෙක එකිනෙක බැඳ තබා ගන්නේ අනුරූප භස්ම මගින්. එතකොට ඔබට පෙනෙනවා මේ පඩි පෙලක් නැත්නම් ඉනිමගක ආකාරයෙන් ඉනිමගේ මැද පවතින කොටස් භස්ම යුගල් ලෙස අපි හඳුනා ගන්න. දරුවනේ ප්‍රවේණි ද්‍රව්‍ය පවතින්නේ කොහේ? අපි ප්‍රවේණි ද්‍රව්‍ය ලෙස හඳුනාගත්තේ DNA. මෙම DNA දාම පවතින්නේ සෛලයක න්‍යෂ්ටිය තුල. න්‍යෂ්ටිය තුල පවතින වර්ණ දේහ තුල තමයි මෙම DNA පවතින්නේ. න්‍යෂ්ටිය තුල පවතින වර්ණ දේහ සංඛ්‍යාව ජීවී විශේෂය අනුව වෙනස් වෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් මිනිසාගේ සෛලයක න්‍යෂ්ටිය තුල වර්ණ දේහ 46ක් දක්නට ලැබේ. වර්ණ දේහ නිර්මාණය වී ඇත්තේ දරුවනේ DNA දාම මගින්. එක් DNA දාමයකින්
එක් වර්ණ දේහයක් සෑදෙනවා. මේ DNA දාමය තුල තමයි දරුවනේ ඥානය පිහිටන්නේ. මෙන්ඩල් අපට හඳුන්වා දුන්නෝ අංශුමය සාධකය වන ඥානය පිහිටන්නේ මෙම DNA දාමය තුල. DNA දාමයක් අපි වෙන් කරගත් විට මේ DNA දාමේ දක්නට ලැබෙනවා භස්ම අණුපිළිවෙලක්. මේ භස්ම අණුපිළිවෙලේ නිශ්චිත වූ කොටසක් තමයි ඥානය වන්නේ. DNA දාමේ සක්‍රියව පවතින මෙම භස්ම අණුපිළිවෙල සහිත කොටස අපි හඳුනා ගන්නවා දරුවනේ ඥානය ලෙස. හොඳයි අපි බලමු වර්ණ දේහයක ඥානය පිහිටන ස්ථානය පිළිබඳව. වර්ණ දේහයක් හඳුනා ගැනීමේදී වර්ණ දේහයේ මැද කොටස සෙන්ට්‍රොමියරය එය තරමක් සුවිශේෂී ආකාරයෙන් පවතින නිසා වෙන් කර හඳුනාගත හැකි. එතෙන් සිට ඉහළ පවතින කොටස අපි ඉහළ බාහුව ලෙසත් පහළින් පවතින කොටස පහළ බාහුව ලෙසත් අපි හඳුන්වනවා. මේ වර්ණ දේහයේ නිශ්චිත වූ ස්ථානයක එනම් DNA දාමේ නිශ්චිත ස්ථානයක පවතින ඥානය පවතින්නේ සෙන්ට්‍රොමියරයේ සිට නිශ්චිත වූ දුරකින්. එය ඔබට මේ ආකාරයෙන් දැක ගන්නට පුළුවන්. මෙම වර්ණ දේහය සහිත රූප සටහනේ කළු පැහැති රේඛා මගින් ඥාන සලකුණු කර තිබෙනවා ඔබගේ අවධානය සඳහා. DNA දාමය සැලකුව විට DNA දාමේ එක්තරා කොටසක් අඛණ්ඩව පවතින භස්ම අණුපිළිවෙලක් අපි ඥානය ලෙස හඳුනා ගන්න. ඒ වගේම මෙන්ඩල් අපට පැහැදිලි කර දුන්නා අංශුමය සාධක දෙකක් අවශ්‍ය වෙනවා කියලා යම්කිසි ලක්ෂණයක් ප්‍රකාශ වීම සඳහා. රූපානුදර්ශයක් ඇතිවීම සඳහා අංශුමය සාධක දෙකක් අවශ්‍යයි. එම අංශුමය සාධක දෙක ලැබෙන්නේ මව් පාර්ශවයෙන් සහ පිය පාර්ශවයෙන්. මෙන්ඩල්ගේ පරීක්ෂණයේදී ගෙවතුමෑ ශාකය පරපරාගණය කිරීම තුලින් තමයි ලක්ෂණ හුවමාරුව සිදු කළේ. එසේනම් පරාග මගින් එක් ලක්ෂණයකොත් ඩිම්බ මගින් ඒ සඳහා වන පරස්පර ලක්ෂණයක් ලබා දෙනවා. එනම් ඥාන දෙකක එකතුව ඇතිවන්නේ මෙන්න මේ ආකාරයෙන් අංශුමය සාධක දෙක එකතු වීම. අංශුමය සාධකයේ හෙවත් ඥානය පවතින්නේ DNA තුල, එව පවතින්නේ වර්ණ දේහය තුල. එසේනම් වර්ණ දේහයේ නිශ්චිත ස්ථානයක තමයි ඥානය පවතින්නේ. එසේම අපි දන්නවා දරුවනේ ජන්මානු සංසේචනය වීමේදී වර්ණ දේහ ලැබෙනවා මව් පාර්ශවයෙන් සහ පිය පාර්ශවයෙන්. එසේනම් එකම අංශුමය සාධකයක් එක ලක්ෂණයක් සඳහා වන අංශුමය සාධකය සහිත වර්ණ දේහ යුගලක් ලැබෙනවා. මේ වර්ණ දේහ යුගල අපි හඳුන්වනවා සමජාත වර්ණ දේහ ලෙස. ඒ වගේම මෙම වර්ණ දේහ යුගලයේ යම් කිසි ලක්ෂණයක් සඳහා වන ඥානය පිහිටන්නේ එකම මට්ටමේ. අපි කියනවා සම මට්ටමේ පිහිටනවා. සමජාත වර්ණ දේහ එසේ නැත්නම් සම ප්‍රභව වර්ණ දේහ ලෙසත් අපි මේ හඳුන්වනවා. එකම මට්ටමේ එම ලක්ෂණය සඳහා වන ඥානය පිහිටනවා. එසේම ඔබ දකිනවා එක වර්ණ දේහයක් තුල එක් ලක්ෂණයක් සඳහා පමණක් නොව ලක්ෂණ කීපයක් සඳහා හේතු වන ඥාන පිහිටන. මෙය හඳුන්වනවා ප්‍රතිබද්ධ ඥාන ලෙස. ඔබට රූපේ පේනවා මම නම් කර තියෙනවා A B C සහ D. මෙම ඥාන පිහිටන්නේ එකම වර්ණ දේහයක් මත. මෙම ඥානයක් මගින් ලක්ෂණයක් තීරණය වෙනවා. එසේනම් එක් වර්ණ දේහයක් මගින් ලක්ෂණ කීපයක් සඳහා හේතු වන ඥාන එක්ව පවතින. අපි දන්නවා දරුවනේ ජන්මානු සෑදීමේදී වර්ණ දේහ වෙන් වී ගමන් කරනවා ජන්මානු වෙත. මෙහිදී සමජාත වර්ණ දේහ තමයි වෙන් වී ගමන් කරන්නේ. එවිට එක් වර්ණ දේහයක පවතින ලක්ෂණ සියල්ලම එක්ව ගමන් කරනවා. එසේනම් මෙම ඥානවලට ස්වාධීනව වෙන් වී ගමන් කළ නොහැකි. වර්ණ දේහයත් සමග එක්ව ගමන් කළ යුතුයි.
මේ අපි හඳුන්වනවා ප්‍රතිබද්ධ ඥාන. මෙම ක්‍රියාව ඥාන ප්‍රතිබද්ධයේ ලෙස අපි හඳුන්වනවා. ඔබට පේනවා A B C D ලෙස නම් කර පවතින ඥාන වර්ණ දේහය සමග එක්ව ගමන් කරනවා. ඔබට දකින්නට පුළුවන් වර්ණ දේහය සමග එක්ව ගමන් කරන බව. එසේනම් ඊළඟ පරම්පරාවට මේ ලක්ෂණ මව් පාර්ශවයෙන් ගමන් කරන්නේ නම් එක්ව ගමන් කර. පිය පාර්ශවයෙන් නම් එසේ එක්ව ගමන් කරනවා. මේ පිළිබඳ ලෝකයට හඳුන්වා දුන්න විද්‍යාඥයා තමයි ඔබ මේ දකින්නේ රූප සටහනේ තෝමස් හන්ට් මෝගන්. ඥාන ප්‍රතිපදයේ අපට හඳුන්වා දුන් විද්‍යාඥයා. ඔබගේ දැන ගැනීම සඳහා රූප සටහනේ දක්වලා තියෙනවා ගෙවතුමෑ ශාකයේ සතු වර්ණ දේහ සංඛ්‍යාව සහ එහි පවතින ප්‍රතිබද්ධ ඥාන. ගෙවතුමෑ ශාකයක් සතුව වර්ණ දේහ 7ක් පවතින බව අනාවරණය කර තිබෙනවා. මෙන්ඩල් විසින් ගෙවතුමෑ ශාකයේ පවතින ලක්ෂණ 7ක් පිළිබඳව ඒකාංග මුහුම් තුලින් පරීක්ෂණ පවත්වා තියෙනවා. ඔබට පේනවා පළවෙනි වර්ණ දේහයේ පහළ කොටසේ තමයි පවතින්නේ බීජයේ වර්ණය සම්බන්ධ වෙන ඥානය. එසේම දෙවන වර්ණ දේහයේ පුෂ්පයේ වර්ණය සම්බන්ධ ඥානයත් තුන්වන වර්ණ දේහයේ ශාකයේ උස සම්බන්ධ ලක්ෂණය සඳහා හේතු වන ඥානත් ඒ වගේම හතරවන වර්ණ දේහයේ පුෂ්ප පිහිටීම දක්වන අක්ෂීය පුෂ්ප සහ අග්‍රස්ත පුෂ්ප පවතින සඳහා හේතු වන ඥානත් පවතිනවා. එසේම ඔබට පෙනෙනවා පස්වන වර්ණ දේහයේ විශේෂත්වයක් තියෙනවා. එම වර්ණ දේහය මත පවතිනවා ඥාන දෙකක් මෙන්ඩල් විසින් පරීක්ෂණාත්මකව අධ්‍යයනය කරන ලද කොළ පැහැති කරල් සහ වටකුරු බීජ. එහෙනම් එක් වර්ණ දේහයක තුල දක්නට ලැබෙනවා කොළ පැහැති කරල් සහ වටකුරු බීජ. අනෙක් සමජාත වර්ණ දේහයේ දක්නට ලැබෙන්නේ කහ පැහැති කරල් සහ හැකිලුණු බීජ. මෙයින් ඔබට පැහැදිලි වෙනවා කහ පැහැති කරල් සහ හැකිලුණු බීජ එක්ව ගමන් කරනවා. ඒ නිසා අනිවාර්යෙන්ම කහ පැහැති කරලක් තුර දක්නට ලැබෙන්නේ හැකිලුණු බීජයක්. ඥාන ප්‍රතිබද්ධය නිසා කොළ පැහැති කරල් තුල දක්නට ලැබෙන්නේ අනිවාර්යෙන්ම රවුම් හැඩයේ බීජයක්. 6 වෙනි වර්ණ දේහයෙන් මත පවතින ඥානයක් තුලින් තමයි තීරණය වන්නේ කරලයේ ස්වභාවය. පිරුණු කරල් සහ හැකිලුණු කරල්. 7 වන වර්ණ දේහයේ මෙන්ඩල් විසින් පරීක්ෂණාත්මකව අධ්‍යයනය කරන ලද ලක්ෂණ සඳහා ඥාන පිහිටන්නේ නැහැ. ඔබට මේ සටහන අමතර දැනුමක් ලබා ගැනීම සඳහායි මා ඉදිරිපත් කළේ. මම හිතනවා මේයින් ඔබට යම්කිසි අදහසක් ලබා ගත හැකියි. හොඳයි දරුවනි, අපි එහෙමනම් බලමු අපි අධ්‍යයනය කළ මෙන්ඩල්ගේ පරීක්ෂණ පියවරත් ප්‍රවේණි විද්‍යාවේ මූලික සංකල්පත් එකතු කරගෙන ඒකාංග මුහුමකදී කෙසේද ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන්නේ කියලා. අපි මෙන්ඩල්ගේ පරීක්ෂණ පියවරයන් ටික ප්‍රවේණි විද්‍යාවේ සංකල්ප සමග අපි නිරීක්ෂණය කරමු. හොඳයි දරුවනි, ඔබ රූපරාමුව දෙස යමු. අන්න ඔබට පේනවා මෙන්ඩල් තෝරාගත් එක් ලක්ෂණයක් පමණක් මෙහිදී පැහැදිලි කරන්නම්. බීජයේ වර්ණය මව්පිය පරම්පරාව වන්නේ නුමුහුම් කහ බීජ දරන ශාක සහ නුමුහුම් කොළ බීජ දරන ශාක. මෙම ශාක දෙක අපි දන්නවා එක් ශාකයක් අපි මව් ලෙස සලකමු, මව් පරම්පරාව ලෙස, අනික අපි පිය පරම්පරාව ලෙස සලකමු. එහෙනම් පිය පරම්පරාව විසින් පරාග නිෂ්පාදනය කරනවා. ජන්මානු අපි සංකේතවත් කරනවා කැපිටල් G අක්ෂරයෙන්. පිය පරම්පරාවේ පවතින්නේ නොමුහුම් ලක්ෂණයක්. එනම් අපි දන්නවා නොමුහුම් යයි අදහස් කළ පමණින් අපට දැනෙනවා සමජාත වර්ණ දේහයේ සමාන ඥාන පවතී. එනම් මෙමගින් නිෂ්පාදනය වන්නේ එක සමාන ජන්මානු. ජන්මානුවේ පවතින එක සමාන වර්ණ දේහ. එසේම නොමුහුම් කොළ ඒ සඳහා
සමයුග්මක අවස්ථාවක් නිසා ඥාන එක සමාන ඥාන තමයි ජන්මාණු තුල දක්නට ලැබෙන්නේ. මේ ජන්මාණු සංසේචනය වීමෙන් සෑදෙනවා ඊළඟ පරම්පරාව. එහිදී ඔබට පෙනෙනවා ප්‍රවේණි දර්ශය කැපිටල් Y සහ සිම්පල් Y එමනම් විෂම යුග්මක අවස්ථාවක්. මෙම පරම්පරාව අපි හඳුන්වනවා F1 පරම්පරාව පළමු දරු පරම්පරාව ලෙස. ඒ රූපානුදර්ශය වන්නේ කහ පැහැති බීජ. ප්‍රවේණි දර්ශය වන්නේ කැපිටල් Y සිම්පල් Y. එසේනම් ඥාන දෙක අසමානයි විෂම යුග්මක කහ පැහැති බීජ. හොඳයි. මෙන්ඩල් ඊළඟට තමන්ගේ පරීක්ෂණ පියවරේදී සිදු කළේ F1 පරම්පරාවේ ශාක ස්වපරාගණය වීමට ඉඩ හැරීම. එනම් F1 පරම්පරාව මේ අවස්ථාවේදී මව්පිය පරම්පරාව වන. මෙහිදී ඔබට යමක් පැහැදිලි කළ යුතුයි. F1 පරම්පරාවේ අපි දුටුවේ විෂම යුග්මක අවස්ථාව. එම නිසා ජන්මාණු නිෂ්පාදනය වීමේදී දරුවනේ මෙම ඥාන වෙන්ව ගමන් කරනවා ප්‍රමුඛ ඥානය එක් ජන්මාණුවක් වෙතත් නිලීන ඥානය අනෙක් ජන්මාණුව වෙතත්. මේ නිසා විෂම යුග්මක අවස්ථාවේ පවතින ශාක හෝ ජීවීන් නිපදවනවා ජන්මාණු වර්ග දෙකක්. ප්‍රමුඛ ඥානය සහිත ජන්මාණුවක් සහ නිලීන ඥානය සහිත ජන්මාණුව. අපි පරාග ගත්තොත් ප්‍රමුඛ ඥානය සහිත පරාග සහ නිලීන ඥානය සහිත පරාග. හොඳයි අපි සලකමු ඊළඟ ශාකය මුහුම් කරන ශාකය මව් පරම්පරාව ලෙස. මව් පරම්පරාවේ ලැබෙන්නේ ඩිම්බ ජන්මාණු ලෙස. එහිදී ඩිම්බ වර්ග දෙකක් නිෂ්පාදනය වන. ප්‍රමුඛ ඥානය සහිත ඩිම්බ සහ නිලීන ඥානය සහිත ඩිම්බ. මෙම පරාග සහ ඩිම්බ ස්වපරාගණය වීමේදී අහමු ලෙස සංයෝජනය වන. මෙම සංයෝජනය හැදෙන ඊළඟ පරම්පරාව අපි හඳුන්වනවා දෙවන දරු පරම්පරාව. සංකේතවත් කරනවා F2 පරම්පරාව ලෙස. ප්‍රමුඛ ඥානය සහිත පරාගයකොත් ප්‍රමුඛ ඥානය සහිත ඩිම්බයකොත් සංයෝජනය වීම. මෙහිදී ප්‍රවේණි දර්ශය වන්නේ කැපිටල් Y කැපිටල් Y. එනම් ප්‍රමුඛ ඥාන දෙකක් තමයි සංයෝජනය වී ඇත්තේ. හොඳයි ඊළඟට බලමු අපි අහඹු ලෙස සංයෝජනය වීම කැපිටල් Y ප්‍රමුඛ ලක්ෂණය දරන ඥානය දරන පරාගයක් සහ නිලීන ලක්ෂණය දරන ඩිම්බයක් සංයෝජනය වීම. මෙහිදී දරුවනේ සිදුවන්නේ කැපිටල් Y සිම්පල් Y සංයෝජනය. එහෙනම් ඥාන දෙක අසමානයි ප්‍රමුඛ සහ නිලීන. අපි හඳුනනවා විෂම යුග්මක ප්‍රවේණි දර්ශයක් ලෙස. හොඳයි අපි බලමු එහෙමනම් නිලීන ඥානය සහිත පරාගයක්. නිලීන ඥානය සහිත පරාගයක් අහමු ලෙස සංසේචනය වුණොත් ප්‍රමුඛ ඥානය සහිත ඩිම්බයක් සමග නැවතත් ඇතිවන සංයෝජනය විෂම යුග්මක අවස්ථාවේ පවතී. එසේම නිලීන ඥානය සහිත පරාගයක් අහඹු ලෙස සංසේචනය වුවහොත් නිලීන ඥානයක් සහිත ඩිම්බය සමග සෑදෙන ප්‍රවේණි දර්ශය වන්නේ නිලීන සමයුග්මක අවස්ථාව. මේන් පැහැදිලි වෙනවා සිම්පල් Y සිම්පල් Y. දැන් දරුවනේ ඔබට අවබෝධ වෙන්නට ඇති මෙම ඩිම්බ සහ පරාග අහඹු ලෙස සංයෝජනය වීම නිසා ඇතිවන ප්‍රවේණි දර්ශයන් පිළිබඳ. මේ ප්‍රවේණි දර්ශයන් මගින් ජීවයා තුළ ප්‍රකාශ වන්න රූපානුදර්ශය කුමක්ද කියලා බලමු. මෙහිදී ඔබට පෙනෙනවා ප්‍රමුඛ ඥාන දෙකක් එකතු වී ඇති අවස්ථාවක ප්‍රමුඛ ලක්ෂණය වන කහ පැහැති බීජ දක්නට ලැබේ. එසේම
ප්‍රමුඛ ඥානය සහ නිලීන ඥානය සංයෝජනය වී ඇති විට ඔබට දක්නට ලැබෙනවා ප්‍රමුඛ ලක්ෂණය ඉස්මතු වී ප්‍රකාශ වී පවතින බව කහ පැහැති බීජ. එවැනි අවස්ථා දෙකක් ඔබට මෙම සටහනේ හඳුනාගත හැකියි. එසේම කොළ පැහැති බීජ දරන අවස්ථාව. නිලීන ඥාන යුගලක් සංයෝජනය වීම. මෙහිදී ප්‍රමුඛ ඥානයක් නොමැති නිසා ප්‍රකාශ වන්නේ නිලීන ලක්ෂණය. මේ සඳහා වන ප්‍රවේණි දර්ශය මේ ආකාරයෙන් ඔබට පෙන්වන්නට පුළුවන්. ප්‍රවේණි දර්ශය වන්නේ සමයුග්මක අවස්ථා දෙකක්, ප්‍රමුඛ ඥාන සමයුග්මක අවස්ථාව සහ නිලීන ඥාන සමයුග්මක අවස්ථාව. එසේම විෂම යුග්මක අවස්ථා දෙකක් ඔබට දක්නට ලැබෙනවා. හොඳයි. අපි එහෙමනම් යොමු මෙම රූපානු දර්ශයන්ගේ සහ ප්‍රවේණි දර්ශයන්ගේ අනුපාතයන් දෙස. දරුවනේ මෙය අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ඔබට ලැබිය හැකි ප්‍රශ්නයක කොටසක් විය හැකියි. මෙය හොඳින් අවබෝධ කරගන්න. F2 පරම්පරාවේ රූපානු දර්ශය. මෙහිදී රූපානු දර්ශ දෙකක් පැවතියා. ප්‍රමුඛ ලක්ෂණයත් නිලීන ලක්ෂණයත්. රූපානු දර්ශ අනුපාතය වුණේ ප්‍රමුඛ ලක්ෂණය වන කහ පැහැති බීජ 3කට නිලීන ලක්ෂණය වන කොළ පැහැති බීජ එකක් ආකාරය. එහි ප්‍රවේණි දර්ශය සැලකුවොත් ප්‍රවේණි දර්ශ අනුපාතය වන්නේ සමයුග්මක අවස්ථා දෙකක් පවතිනවා. මම එකින් එක පැහැදිලි කරන්නම් ඔබට. කැපිටල් Y ප්‍රමුඛ ඥාන සමයුග්මක වූ අවස්ථා එකකුත්, ප්‍රමුඛ ඥානය සහ නිලීන ඥානය විෂම යුග්මකව පවතින අවස්ථා දෙකකුත්, නිලීන ඥානය සමයුග්මක වූ අවස්ථා එකකුත් ආකාරයෙන් දක්නට ලැබෙනවා. අපි මෙය හඳුන්වනවා 1:2:1 සංයෝජනය නැත්නම් 1:2:1 අනුපාතය ලෙස. ඉතින් දරුවනේ ඔබ අධ්‍යයනය කරා කොහොමද ආවේනික ලක්ෂණයක් ඊළඟ පරම්පරාව වෙත යන්නේ? මෙය තරමක් අපහසුයයි ඔබට හැඟේ. මේ සඳහා විසඳුමක් අපට ලැබී තිබෙනවා. මේ සඳහා පරීක්ෂණ පවත්වන ලද රෙජිනෝල්ඩ් පනට් නම් විද්‍යාඥයා විසින් අපට F2 පරම්පරාවේ රූපානු දර්ශයන් සහ ප්‍රවේණි දර්ශයන් හඳුනා ගැනීම සඳහා පනට් කොටුව නම් ක්‍රමයක් යෝජනා කර තිබෙනවා. මේ මගින් අපට ඊටාම සරලව F2 පරම්පරාවේ ජනිතයන්ගේ ලක්ෂණ හඳුනා ගැනීමට හැකි. හොඳයි දරුවනේ, අපි එසේනම් යොමු පනට් කොටුවක් නිර්මාණය කරන්නේ කෙසේද කියලා අධ්‍යයනය කරන්න. මේ කොටු 4කින් යුක්ත සටහන ඔබට දක්නට ලැබෙනවා. මෙහි දෙපසකින් ඉහළින් සහ වම් පසින් දෙමාපියන් අපි සඳහන් කරන්නට ඕන. මෙහිදී මෙන්ඩල් තෝරාගන්නේ F1 පරම්පරාවේ ජනිතයන් දෙදෙනෙකු නැත්නම් මොහොම් වීමෙන් සෑදෙන අවස්ථාවක්. F2 පරම්පරාව අපි හඳුනාගමු කහ පැහැති බීජ දරන ශාක මව් පරම්පරාව ලෙසත්, පිය පරම්පරාව ලෙස සලකමු කහ පැහැති බීජ දරන ශාක. මෙහිදී මේ අවස්ථා දෙකම අපි දන්නවා විෂම යුග්මකයි. මව් පරම්පරාවත් විෂම යුග්මකයි, පිය පරම්පරාවත් විෂම යුග්මකයි. එසේනම් මෙහිදී අපි කොටුවේ ඉහළින් එක් ජන්මානු වර්ගයක් සඳහන් කරනවා. එහි පවතින ඥාන අපි සඳහන් කරන්න. ප්‍රමුඛ ඥාන සහ නිලීන ඥාන. F1 පරම්පරාවේ තිබූ ප්‍රමුඛ ඥානය සහ නිලීන ඥානය කොටු දෙකට ඉහළින් අපි වෙන වෙනම සඳහන් කරනවා. එසේම වම් පැත්තෙත් අපි උදාහරණයට ගමු ජන්මානු පරාග ලෙස. අපි මෙහිදී දරුවනේ මේ ජන්මානු ඩිම්බ සහ ජන්මානු පරාග ලෙස මා සඳහන් කර ඇත්තේ ඔබගේ පහසුව සඳහා. මේදී අපි පනට් කොටුව නිර්මාණය කිරීමේදී මෙසේ ජන්මානු යයි අපි සඳහන් කරන්නේ නැහැ. හොඳයි. එහෙමනම් පරාග වර්ගත් දෙකක් අපට දකින්නට ලැබෙනවා. ප්‍රමුඛ ඥානය සහිත පරාග සහ නිලීන ඥානය සහිත පරාග. ඔබට දැන් පුළුවන් ඉතා පහසුවෙන් පරාග සහ ඩිම්බ සංසේචනය වන ආකාරය මෙහි සඳහන් කරන්නට. හොඳයි. අපි බලමු එහෙමනම් නිලීන ඥාන දෙකක් සහ ප්‍රමුඛ ඥාන දෙකක් එකතු වීමෙන් සෑදෙන අවස්ථා
අපි පියවරෙන් පියවර යමු. ප්‍රමුඛ ඥානය සහිත ඩිම්බයකුත් ප්‍රමුඛ ඥානය සහිත පරාගයකුත් සංයෝජනය වීමෙන් මෙන්න මෙවැනි රූපානුදර්ශයක් ඔබට දක්නට ලැබෙනවා. කහ පැහැති බීජ දරන ශාක. ප්‍රවේණි දර්ශය වන්නේ සමයුග්මක ප්‍රමුඛ අවස්ථාව. පියවරෙන් පියවර ඔබට මෙය සම්පූර්ණ කළ හැකි. මේදී විශේෂත්වය වන්නේ ප්‍රවේණි දර්ශය සඳහන් කරන අතරම ඒ රූපානුදර්ශයත් මෙම කොටුව තුල සඳහන් කිරීම. මෙමගින් රූපානුදර්ශයට අදාළ ප්‍රවේණි දර්ශයත් එම කොටුව තුලදීම හඳුනාගත හැකි. මේ සඳහා ඔබට රූප සටහනක් භාවිතා කරන්නට පුළුවන්, ඡායා රූපයක් භාවිතා කරන්නට පුළුවන්. එසේ නැත්නම් ඔබට වචනෙන් සඳහන් කළ හැකි රූපානුදර්ශය කුමක්ද? අවසානයේදී නිලීන ඥාන දෙක එකතු වීමෙන් සෑදෙනවා බීජයේ වර්ණය කොළ පැහැය. මෙය රූප සටහනක් ආකාරයෙන් පෙන්වන නිසා ඊතා පහසුවෙන් රූපානුදර්ශ අනුපාතයත් ප්‍රවේණි දර්ශ අනුපාතයත් අපට පැහැදිලි කර හැකියි. මේදී පේනවා කහ පැහැති රූපානුදර්ශ 3කට කොළ පැහැති රූපානුදර්ශ 1ක්. 3ට 1 අනුපාතය දක්නට ලැබේ. එසේම ප්‍රවේණි දර්ශ අනුපාතය 1ට 2ට 1. කලින් පියවරට වඩා පනට් කොටුවක් භාවිතා කිරීම ඔබට පහසුයි නේද දරුවනි? එසේනම් F2 පරම්පරාවේ ජනිතයෙන් හඳුනා ගැනීම සඳහා අපි F පනට් කොටුව භාවිතා කරමු. හොඳයි දරුවනි. මේ ආකාරයෙන් මෙන්ඩල් ප්‍රවේණි විද්‍යාව ඉදිරියට ගෙනෙන පරීක්ෂණ සිදු කරමින් ප්‍රවේණි විද්‍යාවේ ප්‍රගමනයට කටයුතු කළා. මෙන්ඩල් විසින් සිදු කරන ලද සොයා ගැනීම අපි අද පිළිගන්නවා. එසේ වීමට හේතුව ඔබ දන්නවා දරුවනේ, මෙන්ඩල් තම පරීක්ෂණ කටයුතු සිදු කළේ විද්‍යාත්මක ක්‍රමය ඔස්සේ. ඔබ 9 ශ්‍රේණියේදී අවබෝධ කරගත්තා විද්‍යාත්මක ක්‍රමය. පියවර වශයෙන් අපි මදක් ඒ ගැනත් සාකච්ඡා කරමු. විද්‍යාත්මක ක්‍රමයේ පියවර 5ක්. පළවෙනි පියවර නිරීක්ෂණය. ඔබත් විද්‍යාව අධ්‍යයනය කරන දරුවෙක් ලෙස හොඳ නිරීක්ෂකයෙක් විය යුතුයි. මෙන්ඩල් නිරීක්ෂණය කරා නුමුහුම් ශාක පරම්පරාවල් පවතින බව. මෙන්ඩල් එම ලක්ෂණ මුහුම් කිරීමට භාජනය කරා. ඒකාංග මුහුමක් සිදු කළා. ඒකාංග මුහුමකදී මෙම නුමුහුම් ලක්ෂණ පරස්පර ලක්ෂණ ඊළඟ පරම්පරාවට යන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීම සිදු කළා. තම පරීක්ෂණ මගින් තහවුරු කළ එය පැහැදිලි කළා. මේදී මෙන්ඩල් හඳුනාගත් ගැටලුව කෙසේද මෙවැනි ආකාරයට ලක්ෂණ වෙනස් වන්නේ? නුමුහුම් ශාක පවතින්නේ කෙසේද? ඒවා මුහුම් කිරීමෙන් ජනිතයන් තුළට ලක්ෂණ ගමන් කරන්නේ කෙසේද? මේ ගැටලු සඳහා යෝජනා කරන ලද කල්පිත මෙන්ඩල් තම දැනුම භාවිතා කරමින් මේ සඳහා කල්පිත ඉදිරිපත් කරා. අපි දුටුවාය ප්‍රමුඛ ලක්ෂණය සහ නිලීන ලක්ෂණය ගැන සඳහන් කරන විට ප්‍රමුඛ ලක්ෂණය ඉදිරිපත් වී නිලීන ලක්ෂණය යටපත් වන බව මෙන්ඩල් එම කල්පිතය පරීක්ෂා කර බැලුවා. එහිදී F1 පරම්පරාවේ පළමු දරු පරම්පරාවේදී මෙන්ඩල් දුටුවා ප්‍රමුඛ ලක්ෂණය පමණක් ඉස්මතු වන බව. එසේම නිලීන ලක්ෂණය යටපත් වී ඇති බවත්. ඊළඟට මෙන්ඩල් F2 පරම්පරාවේ ලැබුණු ප්‍රතිඵලයත් සමග කල්පිත කොට නැගුවා. එහිදී මෙන්ඩල් පැහැදිලි කළා ඥානමය සාධක දෙකක් නැත්නම් අංශුමය සාධක දෙකක් හේතු වන බව. එම කල්පිතයනොත් පරීක්ෂා කිරීමෙන් මෙන්ඩල් අවබෝධ කරගත්තා තමන්ගේ කල්පිතයේ නිවැරදි බව. එයින් අපට එළඹුණු නිගමන මෙන්ඩල් මෙම නිගමන තුළින් අපට ප්‍රවේණි විද්‍යාව දායාද කළා. ඉතින් දරුවනේ ඔබත් විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරමින් ඔබගේ කටයුතු සිදු කරන්න. එයින් ඔබට වඩා නිවැරදි පිළිගැනීමක් සහිත පිළිතුරක් ඔබට ලැබෙනු ඇත.
හොඳයි දරුවනේ. අපි බොහෝ කරුණු මෙහිදී අධ්‍යයනය කළා. මෙන්ඩල් විසින් තම පරීක්ෂණය සිදු කළ ආකාරය පිළිබඳව, මෙන්ඩල්ගේ පරීක්ෂණ පදනම් කරගෙන පැවති නිර්මාණය කරන ලද ජාන සංකල්පයන් පිළිබඳව, ප්‍රවීණ විද්‍යාවේ මූලික සංකල්ප පිළිබඳව අපි සාකච්ඡා කළා. එසේම මෙන්ඩල්ගේ පරීක්ෂණ පියවරයන් ප්‍රවේණි විද්‍යාවේ මූලික සංකල්ප ඇසුරෙන් පැහැදිලි කරන ආකාරයත් අපි පැහැදිලි කළා. ඉතින් දරුවනේ මම හිතනවා ඔබට මෙම පාඩමේ අන්තර්ගත කරුණු හොඳින් පැහැදිලි වන්නට ඇති කියලා. හොඳයි දරුවනේ. එසේනම් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් නැවතත් ප්‍රවේණි විද්‍යාවේ පාඩමකින් හමු වන තුරු ඔබට ආයුබෝවන්.